නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පංචෛ භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ සුනන්තෝපි සද්ධම්මං අබබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං තීති. දෛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ වැඩමුළුවකදී සැදී ගත කරන වේලාවක අපි මේ පැයක් විතර ගන්නවා හැමදාම මේ සුත අනුගහිතේ පිණිස ධර්ම දේශනාවකට. ඉතින් ධර්ම දේශනාව මාර්ගයෙන්ම අපි තෝරාගත්තේ යම් ආකාරයකට පිහිටලා යම් කිසි කෙනෙක් බණක් ඇහුවොත් එයාට ඒ බණෙන් වැඩක් වෙන්නේ නැහැ. එයාට ඒ බණෙන් කියන අන්වය ඥාන පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පහළ නොවීම සඳහා කරුණු පහක් බලපාන බව බොහෝ දීර්ඝ කාලික පරිශ්‍රණයකින් පස්සේ සර්වචන්නාන්ති අපිට ඉදිරිපත් කරනවා මේ සූත්‍රයෙන්. ඒ සූත්‍රය කියන්නේ තතිය සම්මත්ත නියාම සූත්‍රය කියලා. ඉතින් මේ තතිය සම්මත්ත නියාම සූත්‍රය තමයි අපි මේ වෙලාවේ මේ වැඩමුළුව සඳහා ධර්මදේශනා මාලාව සඳහා මාතෘකාව වශයෙන් තියාගත්තේ. ඉතින් ඒ කාරණා වලින් අපි යම් කිසි කෙනෙක් දේශකයන් වහන්සේ විශේෂයි හෝ එහෙම නැත්නම් ධර්මයේ විශේෂ හෝ මකු බව, අපි ඒක සාමාන්‍ය සිංහල කියන්නේ ගුණමකු වෙලා බණ ඇහුවොත් එක්ක මක්කු පරියුක්තිතෝ, ඒ කියන්නේ ගුණමකු බව විසින් මඩලනද සිතින් ඇහුවොත් ඒ බණ ඇහින්නේ නැහැ. ඒ කිව්වොත් අපි සුද්ධ බයිබලයේ කියනවා කවුරු හරි බොහොම ගෞරවයෙන්, නැත්නම් කුරාණේ කියනවා කවුරු හරි ගෞරවයෙන්, අපි ඒක පිළිබඳව මකු භාවයකින් ඇහුවොත් අපිට ඉතින් කොහොමඩක්වත් ඒකේ තියෙන ධර්මයක් තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ මොකද අපි හිතාගෙන ඉන්නවා ඒක වැරදි කියලා. හරියන්න පුළුවන්, වර්ධින්න පුළුවන්, ඒක වෙනම දෙයක්. නමුත් වැරදි කියලා හිතාගෙන ඕව ඇහුවොත් එimhe අපිටත් හොඳ නැහැ කියලා. මේ බුද්ධ ආගමේ විතරමයි එහෙම අදහසක් කියලා නැත්නම් අනිත් හැම ආගමකම ඒකට තියෙනවා මේ දේවල් අහන්න එපා කියලා කොටස්. ඉතින් පසු කාලීන අපේ අටුවාවේ ඒ වගේ අදහස් තිබුණා, දාන්න උත්සාහ කළා තිබුණා ඒ මහා යාන සූත්‍ර කියවන්න එපයි කියලා. ඉතින් එතකොට ඒවා කියවන කට්ටිය කියවන්නේ ඒකට බයි. එතකොට යාට අර නිදහස් චින්තනේ එන්නේ නැහැ. මොකද හේතුව ඒ වගේ කියන විචිත්‍ර ඉදිරිපත් කිරීම බලනකොට පරසාරකම දන්නේ නැති ආධුනිකයෙක් නොමග යන්න පුළුවන් කියලා තමයි අටුවාචාන් වහන්සේලා හිතන්නේ. අපේ ආචාර්යන් වහන්සේලාත් බොහෝ දෙනා එහෙම හිතනවා. ඒ නිසා ඒව පිළිබඳව කල්ලාතුම වාරණය කරලා තියෙනවා. ඉතින් අනිකුත් ආගම් වල ඊටාත්ම දරුණුයි ඒක. මේවා ඇහුවොත් මේ අපරාධ මේ පව් සිද්ධ වෙනවා, අපාගත වෙනවා කියන තරමට මකු ගතිය ඇති කරලා තියෙනවා. ඊපස්සේ උපාරම්භ ගතිය කියලා කියන්නේ මේ වාදසිත ඇතුව. ඒගොල්ලෝ එහෙම කියන්නේ කොහොමද, මෙහෙම නේද වෙන්න ඕනේ කියලා අහන එකට එක කියන සාරම්භ උපාරම්භ දෙක පවතිනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡාවක සහ ධර්ම දේශනාවක වෙනසත් ඒකමයි. ධර්ම සාකච්ඡාව නම් අපි ප්‍රශ්න අහනවා. ඒ තේරෙන්නේ නැති උපාරම්භ නිසා නෙවෙයි, අපිට අහන්න වෙලාවක් ලැබෙනවා. එතකොට අපි කියනවා ඉතින් මේ උඩින් කියප එකට යටින් ගැලපෙන්නේ, යටින් කියප එක උඩට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මට මෙන්න මෙහෙම සැකයක්, මට මෙන්න මෙහෙම මේ සුද්ධ කර ගැනීමක් අවශ්‍යයි කියලා සම්පූර්ණ ඒකට ඉඩ තියෙනවා. නමුත් ඒක උපාරම්භ කියලා කියන්නේ පටන් ගන්නකොටම හිත දැඩි කරගෙන කොහොමඩක්වත් කියන දේ වෙනස් වෙන්න ඉඩක් නැහැ. මන් දන්න දේමයි සත්‍ය, ඉද මේව සත්‍යං මොගමඤ්ඤං. ඊටු සියල්ලම බොරු කියන අදහසෙන් සාකච්ඡා කරනවා. එහෙමනම් ඒ බණ ඇහිල්ලට කියනවා උපාරම්භ කියලා. ඉතින් අද තුන්වෙනි එක ගන්න තියෙන්නේ ධම්මදේශිකේ ආහත චිත්තෝ කිල ජාතෝ. ඒ කියන්නේ මේ අහන කෙනා පිළිබඳව දැඩි හිතක් තියෙන්නේ. කොහොමඩක්වත් මෙලෙක් හිතක් නැහැ. ක්‍රෝධය ඇතුව කතා කරන්නේ. මේ මිනිස්සුયો මිනිස්සු නොමගරිනවා. ඒක නිසා මේවා නොවිය යුතුයි කියලා අහන්නෙම මේ දැඩි හිත ඇතුව. ඉතින් දැඩි හිත ඇතුව අහන කොටත් ඒ කෙනාට ධර්මයේ උකහා ගැනීමක්, එහෙම නැත්නම් අපි කියන බී ගන්නවයි කියලා හිතට වදින්නේ නැහැ.
ඒ නිසා ධර්මයේ අහන කෙනාගේ තියෙන මේ මෙලෙක් ගතිය යමක් උකහා ගන්න පුළුවන් ගතිය ගත්තොත් පුංචි ළමයින්ගේ වැඩි. ඒ වගේම මේ අලුතෙන් සම්බන්ධ වෙච්ච අයගේ වැඩි. ඒගොල්ලෝ දන්නේ නැති නිසා අහන ගතියක් තියෙනවා. නමුත් අපි කවයිසට යනකොට එහෙම නැත්නම් අහවල් නිකායේ අහවල් මගේ ජනප්‍රිය හාමුදුරුවෝ කියලා පටන් අරගත්තොත් ඒගොල්ලෝ අනික් කෙනෙක් කියන දෙයක් අහන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට මේ අර ධර්මයක් අහනකොට අසුතං සුනාති කියලා එකක් තියෙනවනේ. මෙතෙක් නාහපු දෙයක් අහන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ අහන්නේ ඒ Tamanට ප්‍රියමනාප ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රියමනාප ධර්ම කොටාසේ පමණමයි. ඒක නිසා වෙන කෙනෙක්ගේ බණක් නැත්තම් වෙන විදියකට ධර්මයේ දිහා බලන විදියක් අහන්න පුරුදු වෙන්නේ නැත්තම් ඒක මේ Tamanගේ අර පටු බව එහෙම නැත්තම් පැතිරිලා යන්නේ නැති ගතිය තියෙනවා. ඉතින් ඒ ආහත චිත්ත කියන එක හුඟක් අඩුයි සාමාන්‍යව විද්‍යා අධ්‍යාපනය ලැබන අය ඒගොල්ලෝ හැමදේම වගේ කියන දේක් අහන්න පුරුදු වෙලා තියෙනවා. අර සද්ධාවෙන් අසවල් ගුරුවරයාම අසවල් නිකායෙම අසවල් හාමුදුරුවෝගෙම කියලා ওই ජනප්‍රිය ගායකයෝ වගේ ඉන්නවනේ අපිට. ආන්නේ කෙනාගෙන් පිට අහනකොට අපි හුඟක් කලකට ඔය ආහත් චිත්ත කියන එක මේ කියන්නේ දැඩි හිතකින් තමයි අහන්නේ. අහන්න උනාට ඉතින් මම දන්නවා සමහර වෙලාවල් වලට එක ගෙදරම ස්වාමි පුරුෂය අහන බණ මේ අහනවට මේ ස්ත්‍රියව ස්වාමි දුව අහනවට කැමති. බණ දැම්මට ස්වාමි දුව වෙන හාමුදුර කෙනෙක්ගේ ජනප්‍රිය බණ වලට ප්‍රියයි. නැත්තම් ඒ ස්වාමි දුව භාර්යාව බණ අහන වෙලාවට දානකොට ස්වාමි පුරුෂය ඇහුවට අහන්නේ වෙන හිතකින්. අර භාර්යාව කියන මෙලෙක් ගතිය නෑ. ආන්න ওই වගේ වෙලාවට අපි කාටවත් බණක් අස්සවන්න ගියාට වෙන්නේ නෑ. ඒ අසුතං සුනාති කියලා නාහපු දෙයක් අහන්න ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ කැමති අර දන්න එකේම දිගට කරගෙන යන්න විතරමයි. ඉතින් ඒ නිසා අර මෑතකදී මානවය තුල ඇති වෙච්ච මේ නව විදුහුරු ගතිය නිසා එයාට ඔප්පු කරලා බලන්න පුළුවන් නම් ඒතු කරලා ගන්නන්න පුළුවන් නම් ප්‍රත්‍යක්ෂණය කරලා දෙන්න පුළුවන් නම් එයා සලකා බලන්න කැමැති ගතියක් තියෙනවා. ඉතින් ඒක ඔක්කොම ඇත්තටම මේ සරුවචනාංශේ මේ මුල් කාලෙම බුද්ධ ශාසනයේ නැත්තම් බුද්ධ ධර්මයේ තුලට ඇතුල් කරලා තියෙනවා. නමුතර කාලයක් අවුරුදු 2600ක් අනිකුත් ආගම් එක ගැටි උඩ යමින් පහළ යමින් යනකොට ඉතින් අපි අර පටු මානසිකත්වයක් හදාගන්න. ඒ පටු මානසිකත්වයේ සාමාන්‍යයෙන් දන් දෙන වෙලාවෙදි ප්‍රශ්නයක් නැහැ. මම අසවලාට තමයි දන් දෙන්නේ කියවට කාටරි කමන්නේ දෙන එක හොඳයි. ඒ වගේම සීලයක් රකින්න වෙලාවේදී ප්‍රශ්නයක් නැහැ. මම සතුන් නොමරින්ද කාගේ බණ ඇහුවත් ප්‍රශ්නයක් නැහැ. සමාධි භාවනාවක් කරනකොට අපි එක අරමුණකට හිත හිර කරන එකනේ කරන්නේ. එතකොට ඔය ආහත චිත්ත වැඩි වෙනවා. ඒ අරමුණ තබා වෙන මොන අරමුණාවක් ගැටෙනවා. මං ඉඳගත්තේ මේක කරන්න මං කරන්නේ කොහොමද? අදවල් එක්කෙනෙක් අහලා තියෙනවා මං ඉඳගත්තාම මගේ හිත පිට යනවා. ඒ නිසා මට ක්‍රමයක් කියලා දෙන්න. මගේ හිත ඒකාග්‍ර කරගන්න. කොහොමද ඒකාග්‍ර කරන්නද? දැන් හිත යොදන අරමුණ මොකද්ද කියලාවත් කියන්නේ නැහැ. ගැටුම තියෙන්නේ අර පිට යන හිතට තියෙන තරහ, තදකම. ඒ වගේම ඒකට ක්‍රෝධය. ඉතින් එතකොට ඒකමයි වැඩි වෙන්නේ. පිට යන එකමයි වැඩි වෙන්නේ. අර මෙතනින් ගිහිලා විපස්සනාට පයින්නකොට සමතානුග්‍රහිතෙන් විපස්සනානුග්‍රහිතේ යනකොට නැත්තම් චිත්ත භාවනාවෙන් ප්‍රඥා භාවනාවට යනකොට ඒ කෙනාට සිද්ධ වෙනවා අර තමන් මෙතෙක් වෙලා බලාගෙන හිටපු ක්‍රමයට වෙනස් ක්‍රමයකින්. ඉතින් ඒ වෙනස් ක්‍රමය නැත්නම් මේ විපස්සනාදී නැත්නම් ඥාන භාවනාවේදී කෙරෙන ක්‍රමය අපි ගත්තොත් සාමාන්‍යයෙන් විපස්සනාවේදී විපස්සනාට අදාළ වෙන කැලලක් අරගත්තොත් අපිට කියලා තියෙනවා අනාත්මය කියන එක අනිච්චං දුක්ඛං අනත්තං කියන එක මට්ටමට ආවිල්ලා මෝරලා ඒකට යෝගේ යෙදෙනකොට ඒ කෙනාට මෙතෙක්කල් මේ මමය කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කියාගෙන ආපු ඒ දැඩිසේ ගත්ත සියල්ලම කෙරෙහි හැඟීමක් ඇතිවෙන මේවා මගේ නෙවෙයි කියලා. තරහ වෙලා අල්ලගෙන හිටියත් ආසාවෙන් අල්ලන්නේ හිටියත්
එයාට තේරෙන පටන් ගන්නවා මේ අනාත්මය කල් සංකල්පනා වෙනකොට ඒක දිහා වෙනස් විදිහකට බලන්න වෙනවා දැන්. ඉතින් ඒක හරිම අමාරුයි. ඒක හරිම දෘෂ්ටි එහෙම නැත්නම් මේ මත වල ගිලින්න කරට හරිම අමාරුයි. ඒ නිසා බය විපස්සනාට අදාළ පසුබිම හුඟ දෙනකොට එනවා. හුඟ දෙනකොට අර මේ ඒකට ලෑස්ති මනසක් නැති නිසා ඉදිරියට යන්න බෑ. ඒ වගේම තුච්ඡතෝ කියලා මොනම වටිනාකමක්වත් නැති බව තේරෙන්න පටන් ගන්නවා. මෙතෙක්කල් තමන්ගේ ස්ථිර හිටපු බූදලය, ස්ථිර දේපොළ, ස්ථිර වස්තු නැත්නම් මේ හම්බ කරපු දේවල් මුළු සංසාරේ පුරා නැත්නම් ජීවිතේ පුරාවට තුච්ඡ වෙලා තේින්න පටන් ගන්නවා. එතකොටත් එයාට අර ප්‍රිය වස්තුවක් පණේපා කියලා රැකගෙන බඩතුලේ සංගවාගෙන හිටපු දේ පිළිබඳව මේ විපස්සනා පෙන්ලා දෙනකොට ඒකේ තියෙන තුච්ඡ භාවය, ඒකේ තියෙන මේ හිස් බව එයාට අර ආහත චිත්ත කියන එක තරහ ගතියක් එන්න පටන් ගන්නවා. රික්ත භාවයක් තියෙනවා. මේකේ මුකුත් නැහැ. අපි රික්තකයක් කියලා කියන්නේ සාමාන්‍ය වාතයේ නැති තැනකට රික්තකයක් කියලා කියන. ඒ කියන්නේ වාතේවත් නැහැ කියලා. ද්‍රව ඝන කතා කරන දෙයක් නෑ. ඉතින් ඒ වගේ අර මෙතෙක්කල් ආසාවෙන් අපි ඉස උඩ තියාගෙන රජ සක්විති රජ කෙනෙකුගේ මිනිඔටුන්නේ උඩ තියෙන මිනි කොණ්ඩල වාගේ උඩම තියෙන මණික වගේ රැකගෙන ආපු යම් යම් දේවල් තියෙනවනේ අපේ. අන්න ඒවා පිළිබඳව මේ ආහත හිත ඒකේ ඇති ওই කියන තරම් ගන්න ඔගේ දෙයක් නැහැ කියලා එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට පුදුම තරහක් එනවා. පුදුම ආසා පුදුම තරහක් එනවා මේ භාවනාදී ලැබෙන මේ අත්දැකීමට. එනිසා ඒ රිත්ත භාව තුච්ඡ භාව මේ එනකොට ඒක බලා ගන්න බෑ. සමතෙන් විපස්සනාට හැර වෙන්නේ නැහැ. ඒකම කියන ශුන්්‍යතෝ කියලා. ඒ ශුන්්‍යත සංකල්පය බුදුරජාණන් වහන්සේ ඇත්තටම තේරවාදී ඇති වෙන්නේ සූත්‍ර තියෙනවා. මොග රාජ සූත්‍රය වගේ තැන්වල ශුන්්‍යතෝ ලෝකෝ අවෙක්කස්සු මච්චු රාජාන පස්සති කියලා. මේ ලෝකයක් කියලා අපි මේ ඉඩම් අල්ලන්නයි, තාන්නමන් අල්ලන්නයි, ලාභ සත්කාර අල්ලන්නද භාවනා කරන්නේත් ඒකනේ හුඟ දෙනේ. හුඟ ඔක්කොමලා භාවනා කරන නිසා මාත් භාවනා කරනවා. ඉතින් ඒම ගිහිල්ලා මේ විපස්සනා වෙදී මේක ශූන්‍ය භාවයට එනකොට පුදුම දැඩි ගතියක් එනවා හිතේ. පුද්ගලික එක නෙවෙයි, Tamange අත්දැකීමටම. වැඩිපුර බලන්න පේනවා මේක නිකන් උදේ පාන්දර නැගිටලා බිමකට දාන කුණු කෙල ටිකක් වගේ කියලා. ශූන්‍යයි කියලා. ඉතින් අන්තිමට අපේ තේරවාදී අර්ථකථන ක්‍රමේ ඒ ශූන්‍ය දර්ශනේ අයින් වෙලා. තියෙනවා ඔක්කොම තොරතුරු තියෙන කතා කරන්නේ. එනිසා බුදුජානසී දේශනා කරන මේ ශූන්‍යතා පරිසංයුක්ත දේශනා එහෙම නැත්නම් මේ නිබ්බාන පරිසංයුක්ත දේශනා මිනිස්සුන්ට අප්‍රිය වෙනවා කිය. මොකද අර ඊටාම ආසාවෙන් රැකගෙන ආපු මම මාගේ මගේ ආත්මය කියාගෙන ආපු දේවල් අතහරීම සඳහා අස්පනා පිටම තොරතුරු ලැබෙනවා. අස්පනා පිටම අත්දැකීම් ලැබෙනවා. අස්පනා පිටම මුණ දෙන්න වෙනවා. එතකොට යාට අර මේ පුහුණු මනසක් සුදුසු ඒකට ලෑස්තිච්ච මනසකින් ගියේ නැත්නම් අර Tamanටම ලැබෙන අත්දැකීම භාවනා වැරද්දක් කියලා හිතනවා. මොකක් හරි අඩුපාඩුවක් කියලා හිතනවා. ඒකලර Taman කැමැති අරමුණම ගන්න හදනවා. ඒක හරියට මේ ස්වාමි පුරුෂයා කැමැති හාමුදුරන්ගේ බණ අහන්න කිව්වහම ස්ත්‍රියව කැමැති නැහැ. එයා කියන්නේ මගේ හාමුදුරන්ගේ මම බණ අහන්න, ওই හාමුදුරන්ගේ මම ගන්න කැමැති නැහැ. එතකොට ස්ත්‍රියව නෝන මහත්තයා බණ අහන වෙලාවට පුරුෂයා කියනවා ඔයාගේ හාමුදුරුවන්ගේ මම බණ අහන්න කැමති නැහැ. ඒ අර ආහත චිත්ත කියලා අපි ළඟ ඒ දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් නැති වෙන්න එකට කියන්නේ මේ ආහත වෙනුවට අනාහත හිත කියනවා නම් කියන්නේ වාජනයකට වතුර ටිකක් පැක් කරුවොත් ඒ වාජනය වතුර ටික වාජනේ හැටියට හැඩ ගැහෙනවා. ඉතින් භාවිත මනසක් කියලා කියන්නේ ආහත චිත්ත නැහැ. අනාහත චිත්තයක් තියෙනවා. ඕනෑම තැනකට ගියාම එතෙන්ට හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ දේ තමයි හුඟක් වෙලාවට ඔය සමත භාවනාව විපස්සනා භාවනට හැර වෙනකොට එහෙම නැත්නම් අපි කියනවා සමත අනුග්‍රහිතෙන් විපස්සනා අනුග්‍රහිත හැර වෙනකොට පාවාදීමක් කරනවා අපි. මෙතෙක් කරගෙන ආපු අගයන් ආඩම්බරයන් පාවාදීමක් කරලා කියනවා කමන්නේ. මේ මට පේන දේ ප්‍රත්‍යක්ෂ දේ ඇත්ත දේ ඕක ප්‍රතික්ෂේප කරන්න ගියොත් ආතතිය එනවා මම ඕක බාර ගන්නවා කියනවා.
ඒක හරියට තිත්ත බේතක් බොන්නා වගේ වැඩක්. ඉතින් ඒ ගතිය හරි අඩුයි ළමා මනසේ. ඒ අවුරුදු 5-6 වගේ වෙනකන් ඒ ළමයින්ට ආහත හිතක් ඇති කරගන්න හැටි දන්නේ නැහැ. ක්‍රෝධයක් ඇති කරගන්න හැටි නැහැ. ක්‍රෝධය ඇති කරන බීජ තියෙනවා. ඒ බීජ තිබුණාට එයා කවුරු එක ක්‍රෝධ කරන්නේ තමන්වත් අඳුරගන්නේ අම්මා තාත්තවත් අඳුරගන්නේ. එතකොට ද්වේෂේ ක්‍රෝධේ ඒ වගේ දැඩි ගති නැහැ. ඉතින් ඒකට ඒ ආහත හිතක් නැතුව මෙලෙක් හිතක් හැඩගැහෙන හිතක් කියන එක සෙන් බුද්ධ ආගමේ හරියට උගන්වනවා. ඒක උගන්වනවා හැම ගෝලයකටම නිහතමානී වෙන්න හැටි. ඒ නිසා බොහොම තරවටු කරලා බය කරලා තියාගෙන ඉන්නවා. ඉතින් තේරවාදයේ තියෙන උපදේශ ටික ඉදිරියට යනකොට භාවනාවේ දියුණු වෙනකොට තමන්ට ලැබෙන මේ හරි දේ හරි වශයෙන් ගන්න එකත් වැරදි දේ වැරදි වශයෙන් ගන්න එකත් පිළිබඳ විනිශ්චය කාටවත් දෙන්න බෑ. තමන්ම කරගන්න ඕන. අපි අර ඇබ්බැහියට විරුද්ධ වෙච්ච දෙයට දිගටම විරුද්ධ වුණොත් අර අනිත්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ කියන දේවල් වටහා ගන්න බැරුව යනවා. ඒකටම තවත් ඇත්ත වෙනවා පරතෝ කියලා අනුන්ගේ විදියට බලන්න කියලා. ඉතින් අර ආධුනික මනස කියන එක මේකට තියෙන උත්තරේ. ඒ නිසා ඒ ඩී.ටී. සුසුකි කියන මහත්තයා ලියලා තියෙන පොතක් Zen Mind the Beginner's Mind කියලා. ඒ සෙන් බුද්ධ ධර්ම කරන කෙනා හැම වෙලාවෙම ආධුනික මනසක් ඇති කර ගන්න ඕනේ. මේ අපි අරගෙන ආපු වටිනාක දේවල් වටිනාකමක් නැති විදිහට වුණත් අපි මෙතෙක් කල ගණන් ගත්තේ නැති මේ සීමාවක් නැති ඕනෙම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය වටිනා ගුණයක් හැටියටත් කරන්න ගියාම මේක සමාජශීලීව බහුවචනෙන් කරන්න පුළුවන්ද කියන විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි 3-4 දිනක් එකට වෙලා භාවනා කරගෙන යනකොට එක්කෙනෙක් මේ தත්ත්වයට යනකම් භාවනා දියුණු වුණොත් ඉතින් ඒ කෙනාට බෑ අනික් අයට ඒත්තු කරලා දෙන්න ඔතෙක් ගෙනාවු අහන මිටි බිම දාපන්. ඕක වැරදි කියලා කිව්වට අහන්නේ නැහැ. අරයට සිද්ධ වෙනවා Tamange එක පාවා දෙන්නෙත් නැතුව Taman ගෙනාපු වැරදි අදහස බිම දාන්න. බිම දාලා Tamange යාළුවොත් එක්ක නොගැටි ඉන්න එක. ඒගොල්ලෝ තාමත් අර පරණ හරමිටිය තියාන ඇවිදිනවා. ආන්න මේ දේ අන්න එකට විරුද්ධ නොවි ගත කරනවා කියන එක මම හිතනවා පරිණාමය තාමත් වැදගත් වෙන. Taman එක ගමන් කරන කෙනා නැත්නම් මගේ හිත ඇතුලේ මගේ ආඩම්බරයන් තියෙනවනේ. මයිත් එක්ක යන පිරිස වගේ. ඉතින් ඒව හැඩ ගැහෙන්න නම් අලුත් දෙයකට අනුගත වෙන්න නම් ඒකේ අර නැමෙන සුළු ගතිය තියෙන්න ඕන. ඒ මුදු අනතිමානී කියලා කර්ණිමිත සූත්‍රයේ තියෙන. ඒ මෘදු ගතිය සහ අනතිමානී ගතිය ලෝකයා සලකන්නේ නෝන්ජල්කමක් විදියට. එනේන කරන විදියට අපිට හැරෙන්න බෑ. අපි ගත්ත මතේ අපි ඉන්න ඕනයි කියලා. අන්නේ වගේ දැඩි මත ධාරි ගතියක් තියෙනවා ওই විද්‍යාවේ වුණත් ඉදිරියට යනකොට. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ගහපා දෙන්න උත්සාහ කරනවා. විදూరు ගතිය හොඳයි. ප්‍රත්‍යක්ෂ කරගෙන සාතික කරන නමුත් හෙට වෙනකොට ওই දෙයම තව දෙයකින් ප්‍රතිස්ථාපනය කරනවා. විස්ථාපනය කරනවා. ඉතින් ඒකට අර ඉදමෝ සත්‍ය මොගමඤ්ඤං කියන දේ මේමයි සත්‍ය අනිත් දේ නෙවෙයි කියාගෙන ඉන්න එක්කනට අර හනමිටි කාර්යය වගේ අලුත් දෙයකට හැඩ ගැහෙන්න බැරි වෙනවා. ඉතින් මේ විදිහට හැඩ ගැහිීමේ හැකියාව දිහා බලනකොට ආසියාකරයේ කට්ටියද පෙරදිග කට්ටියද අපරදිග කට්ටියද එහෙම නැත්නම් ගෑනු කට්ටියද පිරිමි කට්ටියද නැත්නම් පැවිදි කට්ටියද උපැවිදි කට්ටියද කියලා ගත්තොත් ඒක සංකීර්ණ සමාජ විද්‍යාත්මක අභ්‍යාසයක් කරන්න බැරි තරම් සමහරුවේ දැඩි මත ධාරි වෙනවා. ඉතින් එහෙම කෙනාට බණක් අහනකොට Tamanට ගැළපෙන බණ තමයි අහන්නේ. කෙනේ බණ අහන්න ඉස්සලයා තීන්දුයි මේ බණ තමයි මම අහන්නේ කියලා. අද බංකායේ බණ අහන හැම කෙනාම වගේ Taman බණ අහන්න ඉස්සල්ලා මෙයාගෙන් තමයි බණ අහන්නේ කියලා තියෙනවා. ඉතින් යාට ඒ Tamanට ඕන දේ කියන්නේ කියුනේ නැත්නම් ඇහෙන්නෙත් නෑ සමහරවිට. ඒ තරම් psychological situations තියෙනවා. Taman ප්‍රිය කරනකොටද හම්බුනේ නැත්නම් බණට කැමැත්තක් නෑ. නිකම්ම නුරුස්නා ගතියක් වෙනවා සලුකසා දාලා නැගිටලා යනවා. ඉතින් ඒකට හේතුව අර අලුතෙන් එන දෙයක් accommodate කරන්න නැත්නම් දරා ගැනීමේ ශක්තිය නෑ. ඒ ශක්තිය නැතිකම නෙවෙයි තියෙන්නේ.
ඒ කෙනාට උපදින හැම කෙනාටම මේ ශක්තිය තියෙනවා. තියෙන්නේ මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් ඔළුවේ දාලා තියෙනවා කල්ලාතු. මෙන්න මේක මෙහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් අර ස්ක්‍රිප්ට් එක ඔළුවට දාපු අර හනමිටි මතය ඒ අපි සිංහලෙන් කියන බමුණු මත කියලා. අන්නේ බමුණු මතය පණට වැඩිය සලකනවා. ඒ නිසා මේ මහා භාරතයේ තිබුණා කොලයක් කියමනක් ඒක මම දැක්ක කවුද එක්කෙනෙක් අච්චු ගහලා තියාගෙන ඉන්නවා. ඒ මේ මතධාරියාට ඒ මතය නැත්නම් ඒ නම්බුවේ ජීවත් වෙන මිනිස්යාට ඒ මතයත් එක්ක අවනම්බුව නැත්නම් ඒ මතේ කැඩීම මරණයටත් එහා කේන්ති යනවා කියනවා. ඒ නිසා වෙන කෙනෙක් මරන්න පුළුවන්. ඒකේ නාම සීදීනස ගන්න පුළුවන්. ඒ නිසා මේ ආහත චිත්ත කියන මේ තද බව අඩු වෙන එක තමයි භාවනාවේදී එන්නේ තමන්නම තේරෙන පටන් ගන්න. ඒක වෙන්නේ නම් ඉතාමත්ම හිමිට. නමුත් සිද්ධ වෙනවා. ඒ කෙනා ඊටාම ඝන දෙයක්ව තිබිලා ද්‍රවයක් බවටපත් වෙලා අන්තිම වාතයක් බවටපත් වෙන්න වගේ මමයා කියන එකේ නැත්තම් සක්කාය දිට්ඨිය තාම දැඩි වෙලා ඉඳලා එන්නේ මෙලෙක් වෙන්න ගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය අසුරු කරන අය හිතන්නේ මෙයා හරි චපලයි, හරි වංචනිකයි, ඊයේ කියන දේ අද කියන්නේ, ඊයේ බෑ කියපු දේ අද පිළිගන්නවයි කියලා දෝෂයක් විදිහට දකිනවා. ඉතින් මගේ ජීවිතයේ ඇතුළට යනකොට මට කීප අවස්ථාවක මේකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ යාළුවා මට කතා කරලා කියනවා මේ ඊයේ කියපු දේ නෙවෙයි අද කියන්නේ, අද වෙන එකක් කියන්නේ. ඉතින් මං කියන ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක තමයි මම මගේ දියුණුව කියලා කියන්නේ. එන්නේ වෙනස් වෙනවා. එක දවසින් ආයත හම්බ වෙන මේ ගැඹුරු බණවලට ගැඹුරු කල්යාණ මිත්‍රයන්ට හැඩ ගැහෙන්නේ නැත්නම් අපි අර මේ හතරස් කුණ්‍යක් අරගෙන රවුම් හිලකට ගහන්න ගියාට වදින්නේ නැහැ. අර දැඩි මත දහරිකම නිසා. ඉතින් මේ ආහත චිත්ත එමෙ තමයි කිල ජාතෝ කියන මේ ක්‍රෝධ ගතිය අපි ළඟ තියෙන එකක්. ඒක ඉතින් ක්‍රියාත්මක වෙනව නොවෙනව වෙනම දෙයක්. ඉතින් අර පුංචි ළමයි අවුරුදු 3 4 5 ළමයි සමහර වෙලාවට අඬනවා ඒ ක්‍රෝධ ගති පානවා. ඉතින් ඒක කොහොමද එන්නේ කවුරු කියලා දීලාද කියන ප්‍රශ්නේ ওই සතිපාසලේදී අපිට ආවා. ඒ මොකද ඒක අවුරුදු 5 පන්තියේ ළමයෙකුට සතිපාසල කරාට පස්සේ ඒ ළමයි කියලා තියෙනවා මගේ හිතේ තිබුණ අසහනෙ ගියයි කියලා. ඉතින් මේකට හොඳටම උනන්දු ඒ සතිපාසල සම්බන්ධ වෙච්ච ආචාර්යතුමා මට කියනවා ස්වාමීන් වහන්සේ අපි හිතන්නේ 5 පන්ති ළමයින්ට ආතතිය නැහැ කියලානේ. ඒ ආහත හිත නැහැ කියලානේ. බලනකො මේ ළමයින්ට තියෙනවා සතියෙන් මේක නැති වෙනවයි කියනවා. ඊට පස්සේ මට හිතුණා මේ 5 පන්ති ළමයින්ට අවුරුදු 5ක ළමයෙකුට දාන්න. ඒ ළමයට දානකොටත් ඒ ළමයා කියනවා මට ආතතිය නැති වෙනවයි කියලා. ඉතින් අපි වැඩි හිටිය වශයෙන් අපි හිතන්නේ වයසට යනකොට ගැටෙනකොටනේ ඒ ආතතිය නැතිවීම වෙන්නේ ඇතිවීම වෙන්නේ. ඒකට සතිය බේතක්නේ. නමුත් අවුරුදු 5 ළමයට කොහොමද දෙන්නේ? ඉතින් ඒක දකින්නට මට හිතුණා අපිට වැඩි හිටියන්ට අපි දන්න තර්කයේ හැටියට චක්‍රයේ හැටියට ඔක තේරෙන්නේ නැහැ. නමුත් ඒත් එක්කම මට හම්බුණා මේ ඒ ගැන හොයපු ඒ කියන්නේ විදුහුරු පරීක්ෂණයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ ගැන කියනකොට කියනවා අවුරුදු 4ක 3ක වගේ ළමයෙක් තමන්ගේ මවගේ සම්පූර්ණ අවධානය ඇතිව සම්පූර්ණ සෙනෙහස ඇතුව මවුනුවන මගේ නුවණ කියලා ජීවත් වෙලා ඉන්නකොට ඒ අම්මට තව බබෙක් හම්බුනොත් යම්මගේ අවධානය ඊගා බබාට යනවනේ. මේක රුස්සන්නේ පළවෙනි බබා. එයාට ඉබේම මේ තරහක් ඇති වෙනවා අර දෙවෙනි බබා ගැන. ඉතින් ඒක මේ අපි කියන්නේ ඒ තරහ ඇතිවීමේ විභව ශක්තිය උප්පත්තියත් එක්කම තියෙනවා. ඉතින් අර බබෙක් හම්බ වෙනකන් නෑ අම්මගේ පූර්ණ අවධානය Tamanට එනකන් නෑ. පොඩ්ඩක් වෙච්ච ගමන් ඉබේම අර කටු ගහේ කටුල් කරන්න ඕනේ නෑ වගේ ඒ ආතති ගති ආහත ගති කිල ජාත ගති එන්න පටන් අර ගන්නවා. ඉතින් අර පළවෙනි බබා දෙවෙනි බබාට ද්වේෂ කරන්නේ අම්මගේ ආදර කුට්ටිය ලබා ගන්න. සෙනේ පොදිය අර ගන්න. ඉතින් එතකොට මෙයා තුල ඒ ගති පහළ වෙලා එනවා. ඉතින් ඒ නිසා ධර්ම දේශනාව හරහානේ අපි ඉගෙන ගන්න අපි කියන්නේ සුතමේ ඥානෙ ලබන්නේ. ඒ ඥානෙ ලබනකොට අපිට නොගැලපෙන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. එතන ඊයේ නොගැලපෙන දෙයක් අද ගැලපෙන්න පුළුවන්. ඊයේ ගැලපෙච්ච අද නොගැලෙන්න පුළුවන්.
ඒක අපේ පන්තියේ යාළුවන් අතරත් ගැළපෙන නොගැළපෙනකන් ඇති වෙන්න පුළුවන්. මොකද මේක විපරිණාමයක් නෙවෙයිනේ පරිණාමයක් හැම වෙලාවෙම. ආන්න එහෙම එනකොට ඒ Tamanට ලැබිච්ච මේ අතිරේක ඥානය නිසා අතිරේක දැනීම නිසා ඒක තව කාට හරි කරදරයක් වෙන්න නොවෙන්න කටයුතු කරන එක තමයි අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ. ඒක නිසා සංඝ ගුණ අතර සාමීච ප්‍රතිපන්න කියලා ගුණයක් තියෙනවා. සාමීච ප්‍රතිපන්නයි කියලා කියන්නේ දැන් මට හොඳට තේරෙනවා මේ සංඝයා එකතු වෙලා මොකද්ද තීන්දුවක් ගන්න හදන එක වැරදි කියලා. ඉතින් ඒ වුණාට දන්නවා දැන් මම විරුද්ධ වුණොත් සංඝයා අතර සමගිය නැති වෙන්න පුළුවන්. ඒතකොට කියනවා මම මේ තීන්දුව පිළිබඳව වැඩිදුර හදාරන්න යන්නේ නමුත් සංඝයාගේ සාමග්‍රිය වෙනුවෙන්. එහෙම නැත්නම් සාමීච ප්‍රතිපන්න ගතිය වෙනුවෙන් මම මේකට විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට දන්නවා ඒ විරුද්ධ වෙන්නේ නැත්තේ සංඝ සාමග්‍රියට. කියන්නේ සාමීච ප්‍රතිපන්න ගතිය. ඒකට අරණ ප්‍රතිපදාව කියලාත් කියනවා. රණ කියන්නේ රණ්ඩුවට. අපි හැමෙම தත්ත්වයටදී විරෝධේ ප්‍රකාශ නොකර ඉන්නවා අවිරුද්ධව ඉන්නවා. ඒ කියන්නේ අපන්නක භාවය කියලා. ඉතින් ඒක අත්‍යවශ්‍යයි නායකත්වයේදී. ඒක අත්‍යවශ්‍යයි සභාවක තලයක කුලයක සමගිය වෙනුවෙන්. ඉතින් මම මේ ෆාම් එකේ වැඩ කරන කාලේ එතනින් හාමුදුරුවෝ කියනවා මේ පවුලක් තිබුණයි කියලා. ඒ පවුලේ ඔක්කොමලා වැඩ කරන්නේ එකතු වෙලා කතා කරලා. ඒ තාත්තගේ තිබුණු ගුණයක්. සාමීච ප්‍රතිපන්න ගුණය. ඉතින් දරුවෝ පළවෙනි එකන බොහොම අමාරු ඉගෙනගෙන රස්සාවක් කළා දෙවෙනි එක කරගෙන යනකොට හතරවෙනි දරුවට විතර මේ කට්ටිය තීන්දුව කෙරුවලු මෙයා හොඳ දක්ෂ ගුරුවරයෙක් ළඟට යවලා ඉංග්‍රීසි භාෂාව හරි ගණිතය හරි මොනවාරි දෙයකට උපරිම අපි මේ ටියුෂන් ගෙවමු කියලා. එතකොට ඉතින් අම්මලා තාත්තලා දරුවෝ ඔක්කොම එකතු වෙලා කතා කරන වෙලාවේදී ඒක මැතිකව තීන්දුවට තාත්තා කිව්වලු මම මේකට එකඟ වෙන්නේ නැහැ. විරුද්ධ වෙන්නෙත් නැහැ. මොකද මම ලොකු පුතාට උගන්වනකොට මට මේ විදිහට සැප දෙන්න බැරි වුණා. දැන් ලොකු පුතා දුන්නාට මට ප්‍රශ්නයක් නැහැ. මට ඒ නිසා මේ බාලමෙක්කනට විතරක් මේ සැප දෙන එකට මම අත උස්සන්නෙත් නැහැ, විරුද්ධ වෙන්නෙත් නැහැ. ඕගොල්ලන්ගේ මතය කරගෙන යන්න මම මේකට මේ අකමැත්ත ප්‍රකාශ නොකර ඉන්නවා. මම හරිනම් මම ඔක්කොටම ওই සැලකිල්ල කළ යුතු තියෙනවා. මට කරන්න වෙන්නේ වාට මෙයාට විතරයි මම ඒ දරුවත් එක තරහකුත් නැහැ. මොනම දෙයක් අතර නැහැ. මම අවිරුද්ධව ඉන්නවයි කියලා. ඉතින් මට ඒ වෙලාවේ හාමුදුරුවෝ මේක කිව්වා මම ගිහියෙක් වශයෙන් කටයුතු කරද්දී ඊට පස්සේ මට හිතා ගන්න බැරි වුණා මේ තාත්තා කල්පනා කරන චින්තන රටාව කොහොමද කියලා. ඉතින් අන්නේ වගේ දෙයක් අපි පරිණාමයේදී පුරුදු වෙන්න ඕනේ නම් අපි මෙතෙක් අකමැතයි කියපු දේවල් පවා අපිට පිළිගන්න වෙනවා. පිළිගත යුතුයම නැහැ. හැබැයි කියන්න මම උත්සාහ කරන්නේ ඕනේ නම් පිළිගන්න පුළුවන් ගතියක් අපේ හිතේ තියෙනවා. ඒක තමයි manussත්ත්ව භාවය කියන්නේ. ඒ පිළිගන්නේ මේ බයටවත්, ලාභයට, සත්කාරයකටවත් නෙවෙයි. අපි මේ ගමනේ යනකොට අපි එකිනෙකා අතර සාමග්‍රිය, එකිනෙකා අතර සාමීච ප්‍රතිපන්න ගතිය, අරණ ප්‍රතිපදාව, අවිරුද්ධ ප්‍රතිපදාව මේක තියෙන්න ඕන. ඒ නිසා ඒ කොටහක් මේකේ 1960 ගණන් වල විතර වගේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ අතුල් කරලා තියෙනවා. ওই සිහිය බලමයි මේ power of mindfulness කියන එකේ non coercive principle කියලා සතියේ තියෙන කෙනා අවිරුද්ධ ප්‍රතිපදාව තේරුම් ගන්නවා. ඒකට කියන්නේ choiceless awareness. දන්නවා මේ ඔක්කොමලා මෙන්න මේ අදහසට කැමති. මේ පැත්තට යන්න හදනවා. මම ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒකේ අනුමත කරනවා කියන එක කියන්නේත් නැහැ. විරුද්ධ නොවීම හරහා මොකද්දෝ ශිෂ්ටාචාරයක් තියෙනවා. ඉතින් ඒක දිගටම බුදුචාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. බුදුචාන් වහන්සේ නැත්තම් ගෞතම සරුවච්චන් වහන්සේ සිද්ධාර්ථ තාපසතුමා බුදු වෙනකන් හැම ගුරුවරෙක් පිටිපස්සෙම ගිහිලා තියෙනවා. හැබැයි මේ ගුරුවරුත් එක්ක ගුරුවරු මෙයාට සලකලක් තියෙනවා කියලා තියෙනවා මං මෙහින් එහාට එන්නේ මම සත්‍ය සොයාගෙන යනවා කිව්වට විරුද්ධ වෙලා නැහැ. ඒ ගෝලියෝ ඒ ගුරුන්නාන්සලා හම්බ වෙච්ච වෙලාවේ හැම වෙලාවෙම සුවදව සාකච්ඡා කරලා තියෙනවා. කොහොමද ඔයගොල්ලන් ගුරුන්නාන්සේ කොහොමද උගන්වන්නේ හරි මේ කියලා. ඉතින් අන්නේ වගේ ගතියක් තිබිලා තියෙන ආහත චිත්ත ගතියක් නැහැ. බණක් අහනකොට හොඳට අහගෙන ඉන්නවා. Tamanට ගැළපෙන්නේ නැත්නම් ඒක ගැළපෙන්නේ නැච්චරයි. ඒක මේ දේශනා කරන එකනත් එක වැරද්දකින් හෝ ඒ මිනිස්සයා මේ සාසන විනාශ කරන්න හදනවා හරි මේ කියන කතාවක් නෙමෙයි තියෙන්නේ.
ඉතින් මේ අපි දැන් Zoom එකේ බණ කියනවා, Mixlr එකේ බණ කියනවා, මේ බණ රෙකෝඩ් වෙනවා. ඉතින් රෙකෝඩ් වෙනකොට සමහරු ඒ අර දොස් දකිනා ස්වරූපයෙන්ම මේක අහනවා. දැකලා අර කියපු වැරද්ද මේකෙත් කියුණා නම් ඒක මේ ගල්මුල් ප්‍රහාර බාටපත් කරගන්න හදනවා. අන්න ඒ ගතිය විපස්සනාවේ ඉහළට යනකොට නැති වෙලා යනවා. අමෝරාවෙන් තමයි ඒක අතහරින්නේ අපි. නැති බැරිකම තියෙත් තමයි අතහරින්නේ. නමුත් අපිට ඕනම කෙනෙක් මට විරුද්ධ මතේ කියද්දි මට ඉවසන්න පුළුවන්. ඒ නිසා මේ මට මතක නෑ මේ මම ඉමර්සන්ද කවුද කියන ඒ දාර්ශනිකයා කියලා තිබුණා. උඹ ප්‍රකාශ කරන දේ මට 100%ක් විරුද්ධ වෙන්න පුළුවන්. ඔබ ප්‍රකාශ කරන්න යන අදහස මට 100% විරුද්ධයි. හැබැයි උඹට ඒක ප්‍රකාශ කිරීම තියෙන අයිතිය වෙනුවෙන් මම අවසාන ලේ බින්දුව දක්වා සටන් කරනවා. උඹට අයිතියක් තියෙනවා. ඔබ කියපන්. උඹ කියන්නේ මට විරුද්ධව. ඉතින් ඒක තාමත්ම කැත විදියට මේ කාලේ ජනමාධ්‍ය පාවිච්චි කරනවා. ඒ ජනමාධ්‍ය කාර්යය මයික්ස් ටිකක් ඉස්සරහට ගියාම පුදුම ආඩ්‍ය ගතියකට එන්න පටන් ගන්නවා. කිසිම ගුණයක් නැහැ. කිසිම සදාචාරයක් නැහැ. ඒ මේ ජනමාධ්‍ය ඉස්සරහා මේ කැමරාව ඉස්සරහා මේ මයික් එක ඉස්සරහා ඒ ගන්න ගතිය ආපුවාම ඒගොල්ලෝ සියල්ලගෙම ගුණ තලාගෙන ඉදිරිපත් වෙනවා. ඒ අහන කිසිම කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අර වැඩියෙන් කුණුහරුප පාවිච්චි කරොත් වැඩියෙන් බැන්නොත් වැඩියෙන් දොස් කිව්වොත් අහනවා. ඒ වුණාට ඒ ගුණ නුගුණ කියන්න දොස් කියන්න ඇරියයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. වෙනවනම් වෙන්නේ తాවකාලිකව තමයි. ඉතින් අපි ඒක දේශපාලන වාසිය සඳහා ගත්තොත් නම් අවශ්‍යදායක ඇති. අපි මේ කතා කරන්නේ නිවනට සාපේක්ෂවනේ. නිවනට සාපේක්ෂව තමන් කරපු දේ තමයි තමන්ට ලැබෙන්නේ. කොච්චර මඩ ව්‍යාපාර ගෙනිච්චත් එවනතම් කොච්චර ස්තුති ප්‍රශංසා දාලා දීලා මල් මාල පළඳවාගෙන වටපිට තිර ඇදගෙන බෙර ගහගෙන පාවඩ දාගෙන උඩුවියන් බැඳගෙන ගියාට බොරුවම තමයි. ඉතින් සාර ගන්න දේ පෙන්වන්න හදන කාරණය අනුව වැටහෙනවයි කියලා කියනවනේ. අන්නේ වැටහිම වෙන්න නම් ඒ අහන දෙයට සාදර බවක් ඇතුව අහන්න නැත්තම් ආනිකයින් ගතියි. අහලා ඒකට දොස් කියන්න වෙනවා නම් ඉතින් මම නිතරම කියනවා බනටත් අපි කට්ටිය විතර ටෙලිවිෂන් එකක් බලනවා කියලා හිතමු ගෙදර. ඔකේ අසභ්‍ය දර්ශන වගේක් යනවා. ඉතින් එතකොට අරක දිහා කට අරගෙන බලාන ඉඳලා මහයුන් බලන්න මේ ළමයි ඉන්න තැන මේවා ප්‍රසිද්ධ කරනවා කොච්චර කැතද කියන ඉතින් ඔය ස්විච් ඔෆ් කරලා ඉන්න පුළුවන් ඕනේ නම්. වෙන channel එකට යන්න පුළුවන් ඕනේ නම්. ඒකම බලලා ඒකෙම දොස් දැකලා ඒකෙම අධ්‍යක්ෂකට බයින්. නමුත් මේ ක්‍රෝධී අධ්‍යක්ෂක තමන්නේ මේ ඇති කරගත්ත තදබවේ අධ්‍යක්ෂක තමම්මනේ ඕනේ අන්තරයක ස්විච් එකක් තියෙන ඔන් ඔෆ් ස්විච් කියලා එකක්. ඕනේ අන්තරයක වෙන වෙන channels තියෙනවා. අරකම බලනවා. බලලා ඒ කිනාට දොස් කියනවා. ඉතින් ඒක දැන් හරිම ප්‍රසිද්ධයි. මේ නව තාක්ෂණයත් එක්ක බලනකොට කෙනෙක් ඒ ඇසුරු කරන දේවල් අනුව එයාගේ චරිතය කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි භාවනා කරනකොට අපි කියමු සමත වේවා විපස්සනා වේවා සක්මන වේවා පරියන්කව භාවනා කරනකොට අපේ හිත ගිහිල්ලා හැප්පෙන තැන් තියෙනවනේ පිට පිට යන තැන් ඒකෙන් අපේ චරිත කියන්න පුළුවන්. ඒ හැප්පෙන විශේෂම අනාපයකට හෝ අමනාපයත් නිසා තමයි. මේ මධ්‍යස්ථ අරමුණ තබා තමයි භාවනා කරන අරමුණ තබා නිතරම හිත යන්නේ මේකටමයි. ඉතින් එතකොට අපි මේ වස්තුවට දොස් කියනවා. ඒ කතරුට දොස් කියනවා. ඒ සංසිද්ධියට දොස් කියනවා. හැබැයි මගේ හිතේ තියෙන ජඩකම මගේ හිත මේ කබරයා බලුකුණකට ඇදෙන ගතිය. ඒක තියේදී අපි මේ බලුකුණට දොස් කිය ඉන්නවා. ඉතින් ඒක අර ඉස්ලාම් දාසේ මං කිව්වා වගේ අපිට ලැබෙන අරමුණ හපා කාගෙන එලවගෙන යන ගතිය තමයි බලු ගතිය. අරමුණ එන්නේ කොහෙන්ද කියලා බැලුවොත් අරමුණ ඕනේ තරම් තියෙනවා. මං අර ගැටෙන අරමුණ තෝරගන්නේ මගේ හිතේ තියෙන ජඩකමටම තමයි. ඉතින් ඒකට ඒ ක්‍රෝධ ගතියක්. ඉතින් අර අපි සංසාරේ බැඳිලා තියෙන කියන රාගෙට තමයි. අපේ සංසාරේ ප්‍රධාන හේතුව බන්ධනේ රාගෙත්. ඒ වුණාට මානසික අසහන 100%ක්ම හැදිලා තියෙන්නේ අපට ක්‍රෝධය නිසා. ඒ නුරුස්නා දේවල් එනකොට නොදැක්ක වගේ ඉන්න දන්නේ නැහැ. මම නැවතත් කියනවා Taman කෙරේ අවැඩ කරන නුරුස්නා දෙයක් එනකොට නොදැක සිටීම බුදුරජාණන් අපිට දීලා තියෙන විශේෂ වරප්‍රසාදයක්.
කවුරු හරි මොනවාරි කියනවනම් Tamante ඒක අර්ථ සිද්ධිය දෙන්නේ නැත්තම් නෑ වුණා වගේ ඉන්නේ කියලා තියෙනවා. මුතේ කියලා කියන්නේ ගන්ධ රස පහත නරක ගඳක් නරක රසක් නරක පහසක් එනත හුඟක් ආස වෙලා බැඳෙන එකක් තියෙනවනම් නැති කෙනෙක් වගේ ඉන්නේ කියලා. මුතේ මුතමත්තම් භවිෂති. එහෙම නැත්තම් මේ අතපය කොර වෙච්ච කෙනෙක් වගේ ඉන්නේ කියලා. නැත්තම් මලමිනියක් වගේ වෙලා ඒ මනාපමනාප දෙකේ එහෙම නැත්තම් සාරාසාර දෙක තේරුම් අරගැනීමේ හැකියාව අප්‍රමාදීව තේරුම් ගන්න කෙනාට තේනවා දේවල් එනකොට මේක මලන මේකත්ෙම ගැටි ගැටි මේකටම බැන බැන ගතකරනද ඒ දේ දෝෂෙට වැඩිය මගේ හිතේ තියෙනවා මේ ආහත චිත්ත කිල ජාත අන්න ඒක දැක්කනම් තේනවා මේක කවදාකවත් ඔය සංසාරේ ආත තියලා නැහැ. ඇත්තට මේක ආත තියන්න බෑ. ඔය සීල ශික්ෂා සමාධි ශික්ෂා සම්පූර්ණ වෙච්ච නැති කෙනෙකුට. ඒ ස්වභාවයෙන්ම මේකට ප්‍රියයි මේකට අප්‍රියයි. නමුත් මේ විපස්සනාවට යනකොට මේ ප්‍රියාප්‍රිය භාවයට සංවේදී වෙනකොට තේරෙනවා අපේ හිත සංසාරයට බැඳෙන ප්‍රිය භාවය නිසාම විතරක්ම නෙවෙයි වල්මත් වෙන්නේ. අප්‍රිය භාවයේ දිගේ වල්මත් වීමක් වෙනවා. අන්න ඒක ජනමාධ්‍යයේ ප්‍රධානම ලක්ෂණය තමයි. කුප්පන දේ, අවුස්සන දේ පුළුවන් තරම් පෙන්වනවා. ඉතින් මිනිස්සු බැන එහෙනම් දොස් කියා අරකම බලනවා. ඉතින් අන්න ඒක යෝගාවචරයට ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි කියලා. ඉතින් මේ වගේ වර්චුවල් රිට්‍රීට් කරනකොට නම් ඕගොල්ලෝ පත්‍ර බල ඉන්නව ඇති. නමුත් මෙහි ආවොත් අපි දෙන්නේ නැහැ. සෙල්ෆෝන් දෙන්නෙත් නැහැ. පත්පත් දෙන්නෙත් නැහැ. සංගරාත් නැහැ. සාමීචි කතාවලුත් නැහැ. ඒකට වෙලා කයිවාරු කෙලින්න බංකු දෙන්නෙත් නැහැ අපි. ඒ මොකද දන්නවා ඒක ඉතින් යන්නෙම ওই කතන්දරේ යන්නෙම ආහත ජාත දෙයක් එක තමයි. කාට හරි දොස් කිය ඉන්න එක තමයි කරන්නේ. ඉතින් ඊට වැඩිය හොඳයි නොකර නිකන් ඉන්න එක. ඉතින් ඒක නිසා අපි කෙරෙහි පෙරපිනකට හරි කවන්නේ පවකට හරි කවන්නේ ලක්ෂිකුත් එකක් අරමුණු වෙනවා. රූපවල පේනවා සටහන් සහ වර්ණ. හරි වෙනස්. ශබ්දවල තියෙනවා විවිධාකාර ශබ්ද. වෙස්ටර්න් මියුසික්, ඊස්ටර්න් මියුසික්, උත්තර ಭಾರತೀಯ, දක්ෂිණ ಭಾರತೀය ඕ নানা ප්‍රකාර දේවල් තියෙනවා. ඊගාවට ගන්ධ සුවඳ, රසමසවුලු, පහස, හිතට එන හිතවිලි ඒ හයෙන් ගලන ඇතුළට දෝරි ගන්න ගතිය කවම දාකවත් අපිට දරන්න බෑ. ඇකොමඩේට් කරන්න බෑ. ඉතින් එන විඥානයේ කරා එනේ සියලුම අරමුණු සංස්කරණය කරලා විඥාණයට තටුවට දීලා පුදන්නේ ඍජී බන්දේශික තියලා විඥාණයට පිළිගන්නේ සංස්කාර තමයි. නිසා සංස්කාර වල තියෙන්නේ අරවා ෆිල්ටර් කරන එක. අරවා මනින එක නෑ පෙරහන එක. හලන එක. ඊට පස්සේ විඥානයේ සතුරු කරන දේ දෙන්න සංස්කාර හොඳටම දාන්න. ඉතින් ඒ නිසා අපි ගත්තොත් කොමියුනිස්ට් මීඩියා එකක් ඒගොල්ලෝ ලෝකේ තියෙන තොරතුරු වලින් කොමියුනිස්ට් ධර්මයේ වැදගත් වෙන දේ විතරයි පෙන්වන්නේ. අධිරාජ්‍යවාදී මීඩියා එකක් ගත්තොත් ඒගොල්ලෝ කොමියුනිස්ට් ධර්ම විනාශ කරන අධිරාජ්‍යවාදී පෙන්වන දේවල් පෙන්වනවා. ඉතින් මේ එකම සිද්ධිය කොමියුනිස්ට් ටෙලිවිෂන් එකයි මේ කැපිටලිස්ට් channel එක බලන සම්පූර්ණ දෙකක්. ඉතින් ඒ නිසා මේ විඥානයේ විශ්ින් කරන සංස්කාර විශ්ින් මේ විඥාණයට කරන මේ තටුව පුදන ගතිය හොඳ දේ විතරක් තටුව පුදන ගතිය නිසා කිසිම එකෙකුට මේ ලෝකේ බයලජ්ජාව නැහැ කියලා දාර්ශනිකව කියනවා. දර්ශන විද්‍යාව කියනවා අපිට බයලජ්ජාවක් කියන්නේ. මොකද විඥාණයට සතුටු කරන එක තමයි සංස්කාර කරන්නේ. සංස්කාර කරන්නේ ඔය ඇඩිටිව්ස් දාන එක. එනතන් රසමසවුලු දාන්නේ. අජිනමොටෝ දානවා කියලා කියන්නේ. අන්නේම දාලා විඥාණය සකස් කරලා දෙනවා. ඒ සඳහා සංස්කාර ආරූඪ දේවලුත් දානවා. ඒ කියන්නේ ආටිෆිෂල් රසකාරකක් දානවා. දාලා කොහොම හරි විඥානේ සන්තෝෂ කරලා තියාගෙන. හැබැයි ඉතින් අර මේතෙන්දි පේනවා නිකන් සංස්කාර අයිය වෙන්න හදලා විඥානේ මේ ඒකට දාස බව. ඇත්තටම කියනවා විඥානේ දරුවෙක් තමයි සංස්කාර කියන්නේ. එයා ඒ වන්දි බට්ටකම් කරනවා, ස්තෝත්‍ර කියනවා, විඥානෙට නිින්ද යන්න හොඳට පවන් සැලමින්, නටුමක් නටමින්, සංගීතයේ වයමින් මේ කටයුතු කරන එක තමයි සංස්කාර කියන්නේ. ඉතින් මේ සංස්කාරවල වචී සංකාර, කාය සංකාර කියලා චිත්ත සංකාර ගත්තාම නම් වශයෙන් කියනවා නම් වේදනා සංඥා
ওই වේදනා සංඥාවල තියෙන රුචි අරුචිකමේ තමයි ගැටේ තියෙන්නේ. අපිට වේදනාවක් විඳිනකොටම අනිවාර්යයෙන් මේක රුචි අරුචි දෙකට වැටෙනවා. අපිට සංඥාවක් එනකොටම සංඥා කරනවා කියන්නෙම රුචි අරුචිකම් වලට වැටෙනවා. ඒක මේ කොච්චර උග්‍රද කියනවනම් එහෙම නැත්නම් කොච්චර අපිට පාලනය කරන්න බැරිද කියනවනම් බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙන ඒ පළවෙනියම සූත්‍රය දේශනා කරන පළවෙනියම කිව්වේ ද්වේමේ බික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මහණනි මේ පැවිද්දා විසින් භාවනා කරන කෙනා විසින් මේ අන්ත දෙක ඇසුරු කරන්න එපා. මේ විඥාණයට පුදන තටුවේ සංස්කාර සකස් කරලා දෙන මේ රසමසවුලු ටික අයිසිං පාර එහෙම නැත්නම් මේ ආලවට්ටම ඇත්තටම වස්තුව විකෘති කරනවා. ඒකයි සංස්කරණය කරනවා කියන්නේ. අන්නේ සංස්කරණයට අපි කොච්චර වාල්ද කිව්වොත් අපි රුචිදී ලබා ගැනීම සඳහා රට රාජ්‍ය වල යනවා. ගම්බිම් එතැල්ල යනවා. ගෑනු දික්කතාද කරනවා. දේවල් විකුණනවා. මේ කොහොම කරන්නේ මොකටද? අර රුචි අරුචිකම් ඇති කරන්නේ. ඒ රුචි අරුචිකමත් ආටිෆිෂියලි දාපු කලරේෂන් එකක් කියලා තේරුම් අරගත්තොත් අපිට මේ ඇති වෙන මනාපමනාප ආහත හිත එනකොටම අපි තේරුම් ගන්නවා ඒක මේ පුද්ගලයාත් එක්ක මේ බණත් එක්ක මේ ආත්මය ඇති වෙච්ච එකක් නෙවෙයි. මේ ඈත ඉඳලා එන එකක්. ඒ නිසා ඒකේ සත්‍ය තිබුණත් පිළිගන්න බෑ. ඒ නිසා බුදුජානනාන්තේ සඳහන් කරලා තියෙනවා අපි ජීවිතය විනිශ්චය කරන කාරණා පහෙන් මේ එකක් තමයි සද්ධාව. ඉතින් බුදුන් කියනවා සද්ධාය කාපටික දිත්තේව ධම්මේ ද්විධ විපාකා. ඔබේ සද්ධාහන් පිළිගන්න දේ තුල මෙලොව වශයෙන්ම තියෙන අන්ත දෙකක් තියෙන. එකක් තමයි සද්ධාවෙන් බාර ගන්න දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔබ සද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඉතින් මේක හරි බරපතල ප්‍රශ්නයක් අටුවාවට කොහොමද දැන් මේ බෞද්ධ සද්ධාව අර්ථකථනය දෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා රුචිය. ඔබ රුචි කියන දේ ඔබේ සෞඛ්‍යයට අහිත කර වෙන්න පුළුවන්, මානසික සෞඛ්‍යයට අහිත කර වෙන්න පුළුවන්. බාරුචි කියලා අයින් කරන දේ ඔබ දරුවන්ට කරන්න එපයි කියන දේ, යාළුවන්ට කරන්න එපයි කියන දේ, ගෝලයන්ට කරන්න එපයි කියන දේ උඹටත් අවශ්‍යම දේ වෙන්න ඉඩ තියෙනවා. ඒකෙත් දිත්තේව ධම්මේ දුදා විපාක. ඒකව අනුස්සවය. ඒක තමයි මේ සූත්‍රයේ ගොඩක් සම්බන්ධ වෙන්නේ. උඹ මං අහපු බණ, මගේ බණ, මම කියන මේ වැදගත් බණ කියන එක තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඔබ මේක වැරදි, මේක මහායාන, මේක Hindu ආගම, මේක කියාගෙන විසිකරපු දේවල් තුල සමහර විටක ගැලවු මාර්ගය තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ත්‍රිපිටකයට නිග්‍රහ කරන්න හෝ එහෙම නැත්නම් මේ අපි මෙතෙක් ආපු ගමන් නිග්‍රහ කරන්නේ මේ සරුවච්චාන්සේ දේශනා කරන අනුසුතේ වශයෙන් අපි අසුවිරෝ ගන්න දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. අපි අහන්නෙම නැහැ කියලා විශ්කරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒකම ආකාර පරිවිතක්ක කියලා තණ්ඩු කරලා වාද කරලා දිනන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. වාචාලකමට එහෙම නැත්නම් මේ වාග් බහුල්‍ය භාවයට එහෙම නැත්නම් චතුර ගතියෙන් දිනන්න පුළුවන්, සත්‍ය නොතිබෙන්න පුළුවන්. පරිදිච්ච කෙනා තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒක වාද කරන කටිය නෑ, ඒක හොඳටම දාන්න. වාදකින් දිනුවයි කියලා කියන්නේ මුඛරිකමත දිනුනා මිසක්කා සත්‍ය දිනුවා කියන එක නෙවෙයි. අනිත් එක දිට්ඨි නිජහනක් අන්ති. අපි මේක නම් ඇත්තමයි කියලා බැසගත්ත දිට්ඨි තියෙනවනේ. ඒවටත් ඔය වගේ අර ආහත හිත අපිට එනවා අපි පිළිගන්නේ නැති දිට්ඨියට. ඒ තුල සත්‍ය තියෙන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ දේශනා. ඉතින් කොහොමද අපි ඉස්සරහට සතිපට්ඨානේ වඩාන යනකොට ප්‍රඥා භාවනාවට යනකොට විවෘත භාවය තියාගන්න. ඒකට අර ඒ විවෘත ගතිය එහෙම නැත්නම් අර ආධුනික මනස ඒක නිවනම තමයි. අපිට ඒක කරන්න දෙන්නේ නැතුව අපි හිර කරන හැටි අපි ගෙනාවු සංසාරගත ගතිය. ඒ නිසා අසාරේ සාරමතිනෝ සාරේ චාතාර දස්සිනෝ තේථාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. බුදුන්සේ සඳහන් කළතන මේ සාරවත් දේ අසාරේ වශයෙන් දකින්නවනම් අසාරවත් පුහු දේවල් සාරේ වශයෙන් දකින්නවනම් යාර කවදාකවත් සාරයට යන්න බෑ. යාගේ අර මිත්‍යා සංකල්ප නිසා. ඒ නිසා මිත්‍යා සංකල්ප නැති වෙන්න නම් සම්මා සංකල්ප එන්න නම් නැත්නම් මේ සූත්‍රයේ පිටිපස්ස කොටද කියලා අනාහත හිත ගන්න නම් නෙක්ඛම්ම සංකල්පේ තියෙනවා. අව්‍යාපාද සංකල්පේ, අවිහිංසා සංකල්පේ තියෙනවා. ඉතින් ඒ තුන අපි ශික්ෂාවෙම ඇති කළ දුන්නේ නැත්නම් මේ තියෙන කාම විතක්ක.
අකත්තා දෙකක් නැහැ. ජීවිත පුරාවට තියෙන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක, ආහත චිත්ත. බැඳිච්ච, ජඩ ගතියටපත් වෙච්ච ක්‍රෝධ හිත මේක තමයි මුළු ලෝකෙම මෙහෙවන්නේ. ඉතින් ඒක නිසා ඒක දැකලා ඒක නොකර සිටීමත් භාවනාමය කුසලයක්. මේ මිනිස්සු කරන විදියට මේ කාම විතක්ක දිගේ මේ තරංග ගහන ගැහිලි ඕන දෙයක් ඒගොල්ලෝ කරගත්තා ඒ ප්‍රශ්නයක් නැහැ. මම නෙක්කම විතක්කේට යනවා. කට්ටිය ව්‍යාපාද විතක්කේ තමයි ආයුධ හදන රටවල් අල්ලන්නේ, යුද්ධ කරන්නේ, ප්‍රේම කරන්නේ, දික්කසාද වෙන්නේ. ඒක නොකර හිටපුවාම පුළුවන් නම් එවන්ත නොකර ඉන්න චිත්තක්ෂණේ සතිමත් චිත්තක්ෂණේ අගය කරනවා නම් ව්‍යාපාද අව්‍යාපාද චිත්ත. ඊට විහිංසාව. අවිහිංසාව. විහිංසාව කියලා කියන්නේ කවුරු හරි මරාන කාගෙන හැදියන් කියන එක තමයි තියෙන්නේ මොන දේ සූරා කෑවත් කමක් නැහැ කියලා මේ මිනිස්සු තියාගෙන ඉන්නේ. ඒකෙදී අපි මේ මිනිස්සුන්ට බැන්නත් අපි මේ විහිංසාව අගය කිරීමක් වෙනවා. අපිට අවිහිංසාව තියෙනවා. ආන්නේම කරගෙන යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ජනයත් එක්ක කට්ටියත් එක්ක වහ කණ්ඩත් බෑ. ඒ තමයි මේ ගැටෙන්නේ නැති හිතක්. නොගැටෙන සුළු සිතක්. තියෙන්න බෑ වගේ තමයි අද ලෝකේ තියෙන විදිය. මොකද හැම හිතම ගැටලා තියෙන්නේ. ඒ නිසා අපි බැලුව බැලමට වෙන්නේ සංසාරේ බැඳෙන්නේ තෘෂ්ණාව නිසා නෙවෙයි ගැටුම නිසා කියලා හිතෙන තරම් යනවා. ඉතින් ඒ ඇත්තට බලනකොට ඒකට නිදර්ශනයක් තමයි අද ඉන්න මේ මානසික ලෙඩ්ඩු ගැන බලනකොට. සමහර රටවල 40 සිට 60 දක්වා බෙහෙත් බොන මට්ටමේ මානසික අසහන. හැබැයි ඔක්කොම දියුණු පුදුමාකාර ඒක පුද්ගල ආදායමක් තියෙන පුදුමාකාර මේ නිෂ්පාදනයේ තියෙන රටවල්. හැබැයි සීතිනසා ගන්න ප්‍රමාණය මරණ ප්‍රමාණය බලපුවහම ඉතින් අන්නේ වෙලාවට පේනවා මේ වැඩෙන මේ යන ක්‍රමේ මේ ආහත චිත්ත මේ පවතින පද්ධතියත් එක්ක ද්වේෂය. පෘථිවි රත් වෙනවයි කියලා ද්වේෂය. ඕසෝන් ලේයර් එක අඩු වෙනවා කියලා ද්වේෂය. පරිසර දූෂණය කියලා ද්වේෂය. ඉතින් ඕකින් තව තවත් අරව ඇවිස්සෙනවා මිසක් වැඩෙන්නේ නැහැ නේ. ඒ නිසා එක චිත්තක්ෂණයක් අපි සතිමත් වෙනවනම් මේ රත් වෙන ලෝකේ සම්පත් වෙනවා. මේ දූෂිත වෙන මනස සහ දූෂිත වෙන පරිසරය පිවිතුරු වෙනවා. ඕසෝන් ලේයර් එක පැහැහි. මුද්‍රජානන්තිකට කියන්නේ මේ විසුද්ධියක් වෙයි. සත්තානං විසුද්ධියක් වෙයි කියලා. අද තියෙන ගමනේ නම් පේන තේක නම් එහෙම නැත්නම් ඔය ජනප්‍රිය රැල්ලේ නම් එහෙම නැත්නම් කියන ජන විඥාණේ නම් පලාතකවත් නැහැ. ඒ නිසා උගෝදෙනෙක් බලාපොරොත්තු සුන් කරගෙන ඉන්නවා දැන් කාලේ කරන්න බෑ. මෛත්‍රී බුදුහාමර නිකන් ඉමු කියලා. නෑ එහෙම එකක් නෑ. මේක මේ බණක් අහනකොට ඒකට ගැටෙන්නේ නැතුව ඉන්න ආහත චිත්ත කියන එක කිල ජාත කියන එක අයින් කරලා අනාහත චිත්ත ඇති කර ගන්න පුළුවන් නම් යාට තේරෙනවා මේ ගඟ දිගේ ඉහළට යන ගමනක් තමයි තියෙන්නේ. ඒක හැම චිත්තක්ෂණයකම හැම කතා කරන වෙලාවකම අහන වෙලාවකම බලපානවා. ඉතින් ඒක සරුවච්චන්හන්සේ අර කාලයක් පෙරම් පුරපු නිසා අෂ්ට බ්‍රහ්මස්වරයෙන් ඒ බණ කියනකොට ගෙම්බොණ්ඩ වුණත් ඇහෙනවලු. ගෙම්බෙකුට වුණත් වවුලෙකුට වුණත් ප්‍රිය ගතියක් ඇති වෙන. ඒක බුදුරජාණන්සේ ධර්මයට කරන ගෞරවයකට තමයි කරලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන්සේගේ රූපේ දකින්නකොට මේ අටුවාචාර්යෝ ඉස්සරක විස්තර කරනවා කොච්චර වෙලා බල හැටියත් එපා වෙන්නේ නැති ප්‍රියමනාප ගතියක් තියෙනවා කියලා. ඉන් එපිට තියෙන හැමදේම බලන්නකොට එපා වෙනවා. ඒ අර කම්මැලිකම ඒකාකාරී ගතිය එනකොට මේ ආහත චිත්ත තමයි මේ වැඩ කරන්නේ. අර පුරුදු දේ නැහැ. අර ඒකාකාරී දේ එනකොට ඒකට නොදකින් කියලා ගතියක් එනවා. ඉතින් ඒක අපි අර බණ අහනකොට අකමැති පුද්ගලනික හැතරෙනකොට තමන්ට සමාව දෙනකොට අනුන්ට සමාව දෙනකොට ඒ අමිහිරි දේවල් උනත් මේ කරන්න ඕන නම් කරනකොට අන්න ඒකට සුදුසු මානසික වාතාවරණය සකස් වෙනවා. වෙයිම කියලා නම් විශ්වාස කරන්න බෑ. හැබැයි කොහොම හරි මේ ওই සතිපාසල වගේ පොඩි උන්ට මහන්සිලා උගන්වන්න හදනකොට බලාපොරොත්තු ඇති කරන සුළුයි. ඒ ළමයි බොහොම ලස්සන මේක අල්ලනවා. ඒ අකමැති දේවල් දැන් මම අච්චර අකමැති නැතුව කරන්න පුළුවන් ඕනේ නම් මම හොඳට සතියෙන් ඉන්නවා අකමැති දේදී වැඩි සතිමත් වෙනවා කියලා. මම නැවතත් කියනවා. අපිට නුරුස්නා දෙයක් එනකොට ඒක සතිමත් බවට ලකුණක් කරගන්නවා. සතිය ඇති කරගන්න සීකැඳවුමක් කරගන්නවා. ඒක හරි අමාරුයි වැඩි හිටියන්න බෑ කරගත්තොත් වැඩි හිටියට හැම බලාපොරොත්තු සුන්වීමක්ම බලාපොරොත්තුවක් වෙනවා. ඉතින් ඒ කලාව අපි දන්නවනම් මායя බය වෙනවා අපට. මොකද මායя අපට දාන හැඟ දඟපන්දුවකටම අපි අරසාකාරී විදිහට පියවරක් ඉදිරියට දාලා කඩුල රැක ගන්න.
මාරේ දාන හොඳ පන්දුවක් දකින්නකොට අපි මම ඔය කවදා ක්‍රිකට් ගහපු එක නෙවෙයි මම මේ කියන්නේ අහලාගෙන ඉඳලා මේ හොඳට ස්කෝර් කරනවා. ඉතින් හැම පන්දුවටම ස්කෝර් කරන්න කියලා යන්න එපා. එහෙම කරනවා සාමාන්‍යයෙන් ඔය සීමිත ඕවර තරඟවලදී නම් ඒක රන් එකටත් අවුට් වෙන වෙලාවල් තියෙනවා. නැත්නම් ටෙස්ට් රන් එකක් හිතන්නකෝ. ආන්නේ වගේ මේ ආහත හිත එනකොට මයි ළඟ එන මේ ආතතිය, මේ දැඩි ගතිය, තද ගතිය තේරෙන්නේ නැත්නම් ඒකට කියනවා ඉමෝෂනල් ඉලිටරසි කියලා. මම මේ කතා කරන්නේ කාට හරි ඇවිල්ලා තියෙන ආතතිය කියලා තේරෙන්නේ නැත්නම් එයාට තියෙනවා ඉමෝෂනල් ඉලිටරසි. ඉමෝෂනල් ලිටරසි නැහැ. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් නැහැ. ඒක මේ මෑතක ඉඳලා හරියට සාකච්ඡා කරන මාතෘකාවක් සතියත් එක්ක නැත්නම් මේ ලෝකයේ තියෙන හිතවාදී වෙල්බීಯಿಂග් පැත්ත බලනකොට කොහොමද මිනිස්සුන්ට අපි මේ ඉමෝෂනල් ලිටරසි දෙන්නේ කියලා. මේ මිනිස්සු හැදුවට හිතුවට ඕක තොග බිස්නස් එකට යන්න බෑ. බොහොම සිල්ලර බිස්නස් එකක් කරතයි. Tamange හිත ලෙඩ වෙච්ච වෙලාවට ඔද්දල් වෙච්ච වෙලාවක අසහනකාරී වෙනකොට මේ ඇති වෙලා තියෙන ආහත හිත එහෙම නැත්නම් මේ නුරුස්නා ගතිය දැකලා ඒ පුද්ගලයාකට බඳින්න නැතුව අලුතෙන් කර්ම රැස් කරන්න නැතුව මේක කර්ම ගෙවෙන වෙලාවක්. අනේ මේ මතින් ආය පුද්ගලයාකට තරහ වෙලා අලුතෙන් කර්ම රැස් කරන්න එපා. කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මි. තේ කීන බීජා අවිරුල්ලි ඡන්දා නිබ්බන්ති දීරා යතායම් පදීපෝ. ඒ අර කීනම් පුරාණං ඔය පරණ ආපු දෙයකට අපිට නුරුස්නා ගතියක් එනවා. කවුරු හරි ඇවිල්ලා අපිට ඔය නයිපෙනය පුඹනවා. නවන් නැති සම්බන් අනේ නොදකින් තොට එන ගැහියන් කියන කතාවක් නැහැ. මේ කරන වැඩේ හොඳ හින්දා නෙවෙයි. කර බණිනවා. කීනම් පුරාණං නවන් නැති සම්බ විරත්ත චිත්තා. ඒකට මේ නරක දේ පෙන්වනකොට ඒකට බලා රවේර කරන්නේ නොදැක්කා වගේ ඉන විරත්ත චිත්තා ආයතිකේ බවස්මි. මට අනේ මේක ගැටිලා අලුතෙන් කර්ම රැස් කරන අනේ තව භවයක් රැස් කරන්න ඕනේ. ওই ගෙවෙන දේ ගෙවිච්චාවයි. අලුතෙන් මං එකතු කරන්නේ නැහැ කියලා නායතිකේ බවස්මි තේ කීන බීජා. එතකොට යාර ගෙනාපු ආසේ අනුසය එනත්තන් ඒ උපනිෂ්ඨය කරගෙන ආපු වැරදි කබර කියමුකෝ. එනවා ඒ වගේ ගෙවි යනවා. කීනම් නිබ්බන්ති දීරා යතායම් පදීපෝ. තෙල් ඉවරලා පහනක් ඉවර වෙන්න වගේ ඉවර කරන්න පුළුවන්. ඒ නිසා මේ ආහත හිත එනකොට හරියට ඒ බණ තේරුම් ගත්තා නම් ඒ නුරුස්නා ගති නැත්තම් ඒ කවුරු හරි පිළිබඳව තද බව එනවනම් සතිය පිහිටව ගන්න අරමුණක් කර ගන්න ඕනේ කියන පාඩමෙන් අද දවසේ ධර්ම දේශනා නිම කරන්න මට හිතෙනවා. ඒ නිසා මම හිතනවා භාවනා කරන යන අයට මේක තමන්ගේම භාවනාව වාංගුවට තියලා තමන්ගේ තියෙන මේ පෞරුෂත්ව ලක්ෂණ රුචි අරුචිකම් නැවත සලකා බැලීමට මේක හේතුපාදක වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු සාදු